මාධ්‍යවේදී සහෝදරුන් අපි සියලු දෙනා සහෝදරත්වයෙන් පිළිගන්නවා. අද මාධ්‍ය හමුවට සම්බන්ධ වෙනවා මම දුමින්දනාගමුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්. ඒ වගේම අපේ පක්ෂයේ මධ්‍යම කමිටුව නියෝජනය කරමින් හේමාලි බේරත් සහෝදරිය මධ්‍යම කමිටු සමාජික සුජිත් කුරීට සහෝදරයා අද මාධ්‍ය හමුවට සම්බන්ධ වෙනවා. අද මාධ්‍ය හමුව කැඳවුවේ විශේෂයෙන්ම ඊයේ රාත්‍රියේ සවස් භාගයේ ඉඳලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා මිරිහාන ප්‍රදේශයේ. ඒ උද්ඝෝෂණයට තාම අමානුෂික ලෙස පොලිසිය පහර දීලා තියෙනවා. මේ සිදුවීමත් ඒ සිදුවීම් පදනම් කරගෙන ඇතුළේ තියෙන තත්ත්වයක් ඒ වගේම වර්ධනය වෙමින් තිබෙන දේශපාලන අර්බුදය සහ දේශපාලන අනතුරු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නත් තමයි අපි අද මාධ්‍ය හමුව කැඳවුවේ. දැන් මේ වෙනකොට පොලිස් අත්අඩංගුවේ ඉන්නවා 54 දෙනෙක් දැනට වාර්තා වෙලා තියෙන විදිහට එක් කාන්තාවක් සහ මාධ්‍යවේදීන් 4 දෙනෙක් මේ 54 දෙනාට අයිතිලා තියෙනවා. ඊටාම දරුණු ලෙස මේ සියලු දෙනාට පහර දීම් කරලා තියෙනවා. ඊටාම දරුණු ලෙස පහර දීලා තියෙනවා. සමහරුන්ට පහර දීලා තින්නේ එම ස්ථානයේදීම ඇදගෙන ගිහිල්ලා එක එක ස්ථානවලට අරගෙන ගිහිල්ලා තමයි මේ පහර දීම් කරලා තියෙන්නේ. තොරතුරු වාර්තා වෙලා තියෙනවා දෙන්නෙක්ගේ කකුල් කැඩලා තියෙනවා. මේ පහර දීම් නිසා ඒ වගේම ඉතුරු සියලු දෙනාගේම විවිධ ස්ථානවලට පහර දීලා තැලීම් සීරීම් මුහුණට පහර දීලා තියෙනවා. විශේෂයෙන් දැන් මේ මාධ්‍යවේදීන්ට කරපු පහර දීම ඊටාම් පැහැදිලිව මාධ්‍ය ආයතනයක් හරි මාධ්‍ය වේදිකයක් හරි අනිවාර්යෙන් ප්‍රකාශ කරනවා තමයි මාධ්‍යවේදියෙක් කියලා. බොහෝ වෙලාවට වුණ සතුව කැමරාවක් තියෙනවා. ඒතර මේ සියල්ල දකිමින් තමයි එලෙස කියද්දි තමයි මේ පහර දීම වෙලා තියෙන්නේ. මොකද මාධ්‍යවේදී ඒ සහෝදරුන්ටත් ඊටාම අමානුෂික ලෙස පහර දීලා තියෙනවා. ඉතින් මේකෙන් පැහැදිලිව පේනවා මේ ආණ්ඩුව දැන් කොයි පැත්තටද හැරෙන්න හදන්නේ. මොකද්ද මේ රටේ ජනතාවට දෙන්න හදන විසඳුම මොකක්ද දෙන්න හදන්නේ කියලා. ඉතින් මේ තත්ත්වයේ සම්බන්ධයෙන් අපිට පේනවා විවිධ අය දැන් විවිධ අදහස් පළ කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් මේ උද්ඝෝෂණ ව්‍යාපාරය මේ නුගේගොඩ ආශ්‍රිතව කෙරිච්ච උද්ඝෝෂණ ව්‍යාපාරය ගත්තත් දැනට දවස් 20කට වඩා වැඩි කාලයක් තිස්සේ මේ කොහොල ප්‍රදේශයේ දිගින් දිගටම බොහොම සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් තිබුණා. එතකොට දැන් ආණ්ඩුව හිතනවා නම් මේ ඊයේ වෙච්ච සිදුවීම එකපාරට හම්බෙන් මතුවෙච්ච එකක් කියලා මං හිතන්නේ ආණ්ඩුවේ කිසිම සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙක් එහෙම හිතයි කියලා. ඉතින් මේ සිදුවීමට අදාළ කරන පසුබිම් කාරණාවක් මෑත කාලන සිදුවීම් ආසන්නව තියෙනවා. ඒ වගේම මේකට බලපාපු ඉතිහාසමය තත්ත්වයක් තියෙනවා. ඒතර ඒ උද්ඝෝෂණය තමයි ක්‍රමානුකූලව වර්ධනය වෙලා මෙවැනි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් බවට ජනාධිපතිවරයාගේ ගෙදරට ගිහිල්ලා මේ ප්‍රශ්න උත්තර හොයන්න ඕන කියන තැනටපත් උනේ. ඉතින් අපි දැක්ක අරගෙන එවිල තියෙන පුවරු සමහර අය දරුවෝ අරගෙන එවිල තියෙන මේ උද්ඝෝෂණේ පැහැදිලිව මේ ප්‍රදේශයේ ජනතාව මොකද ආණ්ඩුව දැන් මේකට මේ තවරන් හදනවා මේකට අලවන්න හදනවා මේ අන්තවාදී කල්ලි මේකට මැදිහත් වෙලා තියෙනවා ත්‍රස්තවාදී ලේබලයක් ගහන්න හදනවා. අපිට පේනවා මේ ත්‍රස්තවාදී පනත යටතේ මොවුන් අත්අඩංගුවට ගත්ත කියලා තර්ජනය කරලා දැන් පෙනෙමින් තිනවා ඒකට විරෝධයක් ආපු නිසා විශේෂයෙන් ඒකට විවිධ සමාජ කණ්ඩායම් වල විරෝධයක් ආපු නිසා ඒ ලේබලේ දැන් ඉවත් කරගන්න කටයුතු කරනවා කියලා පෙනෙමින් තියෙනවා. නමුත් ඔවුන් පොදු දේපල පනත යටතේ තමයි අත්අඩංගුවට අරගෙන දැන් මේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න හදන්නේ. ඔබට මතකයි මීට කලින් මේ ආකාරයෙන් පොදු දේපල පනත යටතේ තමයි සිසු ජන ව්‍යාපාර උද්ඝෝෂණයේදී 5 දෙනෙක් අත්අඩංගුවට ගත්තේ. ඒ 5 දෙනාව මාස 3ක් තියාගෙන හිටියා පොදු දේපලට කිසිම හානියක් වෙලා නැතුව තියෙද්දි. පොදු දේපලකට කිසිම හානියක් සිදු වෙලා නැතුව තියෙද්දි මාස 3ක් තියාගත්තා. ඒ නිසා දැන් මේක පැහැදිලිවම ඒ උද්ඝෝෂණයට සම්බන්ධ වෙච්ච අය සාක්ෂි දෙමින් කියනවා මේ බස් එකකට ගිනි තියන්න හරි බස් එකකට අලාභානි කරන්න හරි කිසි කෙනෙක් මැදිහත් උන්නේ නැහැ කියලා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් මෙවැනි උද්ඝෝෂණවල මේ උද්ඝෝෂණ වලට සම්බන්ධ වෙනවා විවිධ ඔත්තු සේවා වල අය ඔත්තු සේවා වල වැඩ කරන අය සම්බන්ධ වෙනවා. ඔවුන් නිල ඇඳුමෙන් සම්බන්ධ වෙන කොටසක් නිල ඇඳුම් රහිතව සම්බන්ධ වෙනවා. මේක මේ කවුරුත් නොදන්න සිද්ධියක් නෙමෙයි. ආණ්ඩුව මේ අද මේවා මවලා ජනතාව අන්දන්න හදනවා නම් සාමාන්‍යයෙන් මේ මේ උද්ඝෝෂණ වල සහ මේ ක්‍රියාකාරකම් ගැන මේ රටේ ඉතිහාසයක් දන්න හැමෝම දන්නවා. මේ වගේ උද්ඝෝෂණ ඇතුළට ඇවිල්ලා මේ ගල් ගහන ඒවා ගොඩනැගිලි වලට පහර දෙන ඒවා මේ තියෙන පොදු දේපල වලට හානි කරන ඒවා ජීප් වලට ගිනි තියෙන ඒවා මේවා සාමාන්‍යයෙන් ආණ්ඩු කරන වැඩ. අරබුදයට ගියාම යන්නේ නමන් නැතුණාන් පස්සේ ඒ යන්නේ නමන් නැතින පාලනයක සාමාන්‍ය ක්‍රියාකාරීත්වය මේක. ඒ නිසා අද එවැනි සිදුවීම් නිර්මාණය කළා මේ ගොඩනැගීමෙන් තියෙන ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන තියෙන උද්ඝෝෂණ විරෝධතා මර්ධනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. අපි පැහැදිලිව අපි දැනටමත් මේ උද්ඝෝෂණයට සම්බන්ධ වෙච්ච ඒ සියලු දෙනා වෙනුවෙන් නීතිමය සහාය පළ කරලා අපේ නීතිඥ කණ්ඩායමක් මැදිහත් වෙලා තියෙනවා. මේ සිදුවීම් සම්බන්ධයෙන් අපි නීතිඥ විතරක් නෙමෙයි අපි පැහැදිලිව කියනවා ඔවුන්ව අත්අඩංගුවට අරගෙන මේ පොදු දේපල පනත පාවිච්චි කළා ඔවුන්ව හිරගත කරන්න හදනවා නම් ඒකට පැහැදිලිව දේශපාලන පක්ෂයක් විදිහට දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි එරෙහි වෙනවා. ඒ එරෙහි විතරක් නෙමෙයි ඒකට එරෙහිව මීට එරෙහිව විශාල විරෝධතාවයක් නැවත ගොඩනගන්න අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට කටයුතු කරනවා කියන එක අපි කියනවා. මොකද මේ ජනතාවගේ විරෝධතා කියන ඒවා පැන නගිනවා. ඒකට පැන නගින්න හේතුවක් තියෙනවා. දැන් මේ විරෝධතාවලට ආපු මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද? ඔවුන් ඉල්ලුවේ මොනවද? ආසන්න වශයෙන් ඔවුන් ඉල්ලලා තියෙනවා ගෑස්.
දැන් උන්ගේ කටින් සාමාන්‍ය පිටින් ප්‍රශ්නේ ගෑස් දෙන්න, විදුලිය දෙන්න, තෙල් ටික දෙන්න. දැන් සාමාන්‍යයෙන් ගෙදරක දැන් මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂටවත් මේ ඉන්න අමති නඩේටවත් මේ ඉන්න ඇමති බාන් වලටවත් මං හිතන්නේ මේ ප්‍රශ්න ගැන අවබෝධයක් නැහැ. සාමාන්‍ය ගෙදරක ක්‍රියාවලිය ගත්තොත් එහෙම අද ඒක උඩුයට කුර වෙලා තියෙනවා. මිනිස්සු ගෑස් ලිප පාවිච්චි කරපු මිනිස්සුන්ට ගෑස් ලිපට ගෑස් ටික නැති වෙනකොට ඊළඟට ඒගොල්ලෝ භූමි තෙල් ලිප ගත්තා. ඊට පස්සේ භූමි තෙල් නැහැ. භූමි තෙල් ලිප හැතුණා අපි සිටුව කරන්ට් එක පාවිච්චි කරන ගත්තා. හොට් ප්ලේට් ගත්තා. ඒවා පාවිච්චි කරන්න දෙයක් නැහැ. විදුලිය නැහැ. දැන් විදුලිය පැය 12ක් කපනවා. ඉතින් මේ ඔක්කොම නැතුනම පස්සේ ගෙදරක උයා ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ කඩෙන් කන්න ගියොත් එහෙම ඒ කන ගානක් ගානේ දැන් කඩ කෑම වල මිල දෙගුණ තෙගුණ වෙලා තිනවා. පාන් ගෙඩියක මිල ඉහළ ගිහලා තිනවා. ඒතකොට ඒකට වැටුප් වැඩි වෙලා නැහැ. ඒ නිසා ඒ විදිහට කරන්න බෑ මිනිස්සුන්ට. මේ ඔක්කොම ගත්තට පස්සේ දවස දරුවන්ට පවුලේ අනිත් අයට තමන්ගේ ආහාර ටික සපය ගන්න බැරි ප්‍රශ්නයක මේ රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙලා තියෙනවා. විශේෂයෙන් නාගරික වශයෙන් ගත්තොත් එහෙම මේ ප්‍රශ්න උග්‍ර වෙලා තියෙනවා. ඒ නිසා මේ ආතතිය මාස ගාණක් තිස්සේ වර්ධනය වෙච්ච ආතතියක්, මාස ගාණක් තිස්සේ වර්ධනය වෙච්ච අර්බුදයක්. මම හිතන්නේ අපි දැක්කා මේ උද්ඝෝෂණ වලට යම්කිසි විදිහක මේකට සම්බන්ධ මේ උද්ඝෝෂණ ආරම්භයේදී නැත්නම් මේ උද්ඝෝෂණ ව්‍යාපාර වලට මේ හමුදාවේ පොලිසිය පවා යම්කිසි විදිහක ඔවුන්ගේ නිහඬ ආශිර්වාදයක් නැත්නම් නිහඬ අනුමැතියක් තිබුණා. ඒ තමයි ඇත්ත කතාව. ඒ නිසා ඒ ඇයටත් මොකද අපි දැක්ක අර උද්ඝෝෂණයකදීම තරුණයෙක් අහනවා ප්‍රශ්නයක්. මම හාල් කිලෝව ගත්ත රුපියල් 200ට පොලිසියේ නිලධාරියෙන් අහනවා වාට ගන්න පුළුවන් දෙයක රුපියල් 50ට. ඉතින් ඒ ප්‍රශ්නම මෙතන තියෙන නිසා අපි පොලිසියෙන් සහ හමුදාවෙන් මේවට මැදිහත් කරලා ආයුධ දීලා මිනිස්සුන්ට ගහපන් කියලා කියන මේ නිලධාරීන්ට විරුද්ධව, ඒ කියන්නේ ඉහළ එන නියෝග වලට විරුද්ධව කටයුතු කරන්න කියලාත් අපි ඔවුන්ගෙන් ඉල්ලනවා. ඒකට හේතුව මේ ප්‍රශ්නෙට පොලිසියද හමුදාවද නැත්නම් STF එකට මේ කිසිම ભેදයකින් තොරව සියලු දෙනා අද මේ ප්‍රශ්න මුහුණ දෙමින් ඉන්නවා. අද හාල් කිලෝ එක මිලදී ගන්න ගියාම බඩු මිල ප්‍රශ්න මුහුණ දෙනවා, පරිප්පු ටික ගන්න ගියාම මේ ප්‍රශ්න මුහුණ දෙනවා. අද ආණ්ඩුවක් නැහැ මේවා පාලනය කරන්න. අද රුපියල් 200ට හාල් කිලෝ එක විකුණන්නේ කීයට ගත්ත වී කිලෝ එකද? මේ දැන් අද රුපියල් 100 ගානට වී කිලෝ එක මිලදී ගත්තට මීට කලින් කන්නේ ගත්ත වී තමයි සමහර විට කලින් කන්නේ ගත්ත වී තමයි අද හාල් වල වෙළඳ පොළට එන්නේ. එතකොට රුපියල් 60ට ගත්ත වී කිලෝ එක තමයි අද රුපියල් 200ට හාල් කරලා වෙළඳ පොළට. ඒතර කොච්චර ලාභයක් ගන්නවද? සාමාන්‍යයෙන් මේක නිෂ්පාදන වීදම් වෙන්නේ රුපියල් 110ක් විතර. ඒතර රුපියල් 110 ඉඳලා 200ට විකුණනවා නම් රුපියල් 90ක් එක හාල් කිලෝ එකකින් ලාභය ගන්නවා. ඒතර මේ මාෆියාව මෙහෙම වෙන්න දීලා බලාගෙන ඉන්නවා. සීනි කිලෝ එක සීනි ආනයනේදී අපි දැක්ක කරපු වංචාව. ඉතින් මේ ඔක්කොම මිනිස්සු බලාගෙන හිටියා. ඒ නිසා මේ ආණ්ඩුව අරගෙන ගියපු ක්‍රියාකාරීත්වය අරගෙන ගියපු වැඩපිළිවෙල මේ සියල්ල මිනිස්සු ජනතාව බලාගෙන ඉඳලා තමයි දැන් මේ පාට බහැලා තියෙන්නේ. මේ ආණ්ඩුව බලයට ආවෙත් එහෙම පාස්කු ප්‍රහාරය පාවිච්චි කරා. ඒ පාස්කු ප්‍රහාරය ගැන කිඹුල් කඳුළු එළුවා. දැන් පාස්කු ප්‍රහාරය අප්‍රේල් 21 වෙනකොට නැවත මේ පාස්කු ප්‍රහාරයේ වර්ෂ පූර්ණයක් සිද්ධ වෙනවා. එතකොට මේවා සමහර මාධ්‍ය ඒ දවස්වල හැම දවස ගානේ පෙන්නුවා. මාසේ හැම අවුරුද්දකම පෙන්නුවා. එතකොට පෙන්ලා මේ සංදර්ශනය අරගෙන ගියා. අද මේ ප්‍රශ්නවල උත්තර දීලා නැහැ. මහ බැංකුව හොරකම සම්බන්ධයෙන් රනිල් හොරා කියලා තමයි බලයට ආවේ. ඒ රනිල් වික්‍රමසිංහ තමයි අද මේ ආණ්ඩුවේ ආර්ථික උපදේශකයා බවට පත් කරගෙන තියෙන්නේ. දැන් අද රනිල් වික්‍රමසිංහත් එක්ක තමයි මේගොල්ලෝ දීක ගන්න හදන්නේ. මේ ඔක්කොම පේනවා. මේ ඔක්කොම ආණ්ඩුව නටන නාටකම නටලා තියෙන්නේ ජනතාව ඉස්සරහා. ඒ නිසා මේකත් එක්ක කුළු ගැන්විච්ච ප්‍රකෝපකාරීත්වයක් තියෙනවා. ඒක තමයි මේ දැන් ජනතාව තමන්ගේ ස්වාධීන විරෝධතාව විදිහට ඉස්සරහට ගලමින් තියෙන. ඉතින් ජනතාවගේ විරෝධතාව විවිධ ස්වරූප ගන්නවා. ජනතාව දේශපාලන පක්ෂ වලට සම්බන්ධව විරෝධතාව දක්වනවා. මහජන ව්‍යාපාර වල සම්බන්ධව විරෝධතාව දක්වනවා. ඒ වගේම සමහර වෙලාවල ඒ සියල්ලට පිටින් තමන්ගේ ප්‍රශ්න අරගෙන පාරට එනවා. ඒ නිසා මේ අපිට කියන්න බෑ මේ විදිහට සටන් කරපම් මේ විදිහට සටන් කරපම් කියලා අපිට ඒක සම්බන්ධයෙන් විවිධ මේ ආකෘති කියලා දෙන්න බෑ. හැබැයි අපි එක දෙයක් කියනවා. දැන් මේ විරෝධතාව වලින් නතර නොවි මේ අරගලයේ තවදුරටත් ඉස්සරහට ගෙන යා යුතු තියෙනවා. මේ විරෝධතාව වලට එන මර්ධනයට එරෙහිව සටන් කිරීම සඳහා සංවිධානාත්මක නායකත්වයක අවශ්‍යතාවය තියෙනවා. අනිත් පැත්තට මේ අර්බුදය දැන් අපිට මතු පිටින් බැලුවාන් පස්සේ පේන්නේ මේ ආණ්ඩුවේ තියෙන අමනෝඥ තීරණ ගත්ත තීරණ ඒවත් එක්ක නිර්මාණය වෙච්ච අර්බුදයක් විදියට ඒකට අදාළ කරුණු ගණනාවක් තියෙනවා. පොහොර සම්බන්ධ ප්‍රශ්න ගත්තත් ඒක අපි ඉස්සරහ අපිට තියෙනවා. පොහොර ගෙන්නන්න ඩොලර් මිලියන 300 ගාණක් තමයි වැය වෙන්නේ. හැබැයි 323ක්. නමුත් ඒ පොහොර ගෙන්නන්න නැතුව මහා විශාල අර්බුදයක් නිර්මාණය කරා. හැබැයි ඩොලර් මිලියන 500ක් ඊට මාස 7කට පස්සේ ගෙවන්න බැඳුම් කරවල ගෙවන්න ආණ්ඩුවට සල්ලි තිබ්බා. එතකොට අපි ප්‍රශ්න කරා ඒ බැඳුම් කර කවුද මිලදී ගත්තේ කියලා. මොකද ඒකට හේතුව ඒ ඩොලර් මිලියන 500 බැඳුම් කර විකුණුනේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ සැප්තැම්බර් මාසෙනට ඩොලර් මිලියන 250ට. එතකොට ඩොලර් මිලියන 250කට මේව විකිනනකොට කවුරු හරි මේව ගත්තා. ඒ ගත්ත අයට මේගොල්ලෝ සැක නැතුව කිව්වා අපි මේක ගෙවනවා කියලා. ඒ නිසා මේ ඩොලර් මිලියන 500 ගෙව්වේ රටේ මොකක් හරි එකක් රැකගන්න නෙමෙයි. මොකද ඒතකොට රැකගන්න දෙයක් තිබුණේ නැහැ. ශ්‍රේණිගත කිරීම වල ප්‍රශ්නයක් හදාලා නැහැ. දැන් මේ ඊළඟට 1000ක් ගෙවන්න තියෙන ඕක ගෙවන්න බෑ. ඒතකොට ශ්‍රේණිගත කිරීම ප්‍රශ්නේ නෙමෙයි මේගොල්ලෝ මේක ගෙව්වේ. ඒක ගෙව්වහම කරගලා එන්නේ මේගොල්ලෝගේ සාක්කුව වලට.
එතකොට එහෙමයි මේ රටේ ධනයත් එක්ක ක්‍රීඩා කරේ. ඒ එක කට්ටිය. ඊළඟට අපිට පේනවා ඒකාධිකාර නිර්මාණය කළා ඒකාධිකාර වලට ගාන්න පාර හදලා දීලා හැම ක්ෂේත්‍රෙම දැන් ටයිල් ක්ෂේත්‍රය ගත්තොත් එimhe ඒක ඒකාධිකාරය හදලා දුන්නා. ඒ ක්ෂේත්‍රය ආනයනය කරපු විවිධ විවිධ ව්‍යාපාර හිටපු 100ක් 200ක් හිටියා. ඒ සියලු දෙනාද නන්නත්තර කළා දිනවා. අද ඉන්නව ධම්මික පෙරේරා විතරක් ටයිල් වෙලදාම සම්පූර්ණ අතරගෙන ධම්මික පෙරේරා විතරක් නෙමේ අද මේ සියලු ව්‍යාපාර එක ඒකාධිකාර නිර්මාණය වෙන තැනට අරගෙන ගිහලා තිනවා. ඒතකොට ඒගොල්ලෝ මේ අරුපුදෙන් ලාභ ගත්තා. ඊළඟට වැක්සින් වලින් මේ ගෙන්නපු සියලු දේවල් වලින් පහුගිය කාලේ අපි දැක්ක මේ ආණ්ඩුව හම්බ කරගත්ත විදිය සහ ආණ්ඩුවේ හිතවතුන් හම්බ කරගත්ත විදිය සහ ගජමිතුරු ධනවාදය කොහොමද වර්ධනය කරේ මේගොල්ලෝගේ ගජමිතුරන්ට කොහොමද මේ බිස්නස් හදලා දුන්නේ ඒකාධිකාර හදලා දුන්නේ කියලා අපි දැක්කා. ඒ නිසා මේ සියල්ල එක්ක මතුවෙච්ච ප්‍රකෝප වීමක් මේ සියල්ල එක්ක මතුවෙච්ච ආවේගයක් ජනතාව තුළ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ජනතාව විවිධ දේවල් කරමින් ඉස්සරහට එමින් තියෙන්නේ. ඉතින් එතකොට මේ අර්බුදය හැබැයි මෙතන ඉහාට අපි මේ අර්බුදය සම්බන්ධ වටහා ගත යුතු තියෙනවා. අපි ජනතාවුනුත් ඉල්ලා හිටනවා මේ සරල සූත්‍රය ඇතුළේ තියලා මේ ප්‍රශ්නේ වටහා ගත්තොත් අපිට එන උත්තරේනුත් අපි ඊළඟට තව අර්බුදයකට යනවා. ඒකට හේතුව දැන් මේ ආණ්ඩුව ගත්ත තකතිරු උද්දච්ච තීරණ මේ ප්‍රශ්න ගොඩකට බලපාලා තියෙන එක ඇත්ත. හැබැයි අද නිර්මාණලා තියෙන මේ ඩොලර් අර්බුදය තව පැත්තකින් අපි මේ දශක ගානක් තිස්සේ අරගෙන ආපු ආර්ථික ප්‍රතිපලය 1977 ඉඳලා මේ රටට හඳුන්වා දීපු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය 1948 ඉඳලා අරගෙන ආපු ප්‍රතිපත්තිය. එතකොට මේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය තමයි අද ඒකේ අවසාන ඛේදවාචකයට තමයි අද අපි ලං වෙලා තින්නේ. අපි පැහැදිලිව කියනවා. දැන් සමහරු මේ අර්බුදයට උත්තර අලවන්න හදනවා, මේකට පැලස්තර අලවන්න හදනවා, මේකට මේ ඇඳුම් අඳින්න හදනවා. දැන් ඩීසල් නැවක් එනවා. ඉන්දියාවෙන් ඩීසල් ටික හම්බ වෙනවා. ඩීසල් ටික හම්බුනාම අපිට මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එක ඕකේ වුණාම පස්සේ මේක විසඳෙනවා. අපිට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1000ක් හම්බ වෙනවා. එතකොට ඔක්කොම ඉවරයි. අපි අහනවා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1000ක් හම්බ වෙනවා කියලා මේගොල්ලෝ කියනවනේ. ඩොලර් මිලියන 1000න් කොච්චර තෙල් ගේන්න පුළුවන්ද? හරියටම ලංකාවේ පරිභෝජනයට අනුගත්තොත් එහෙම ඩොලර් මිලියන 350ක් අවශ්‍යයි සාමාන්‍යයෙන් තෙල් වලට. ඒතර 350 තුනෙන් වැඩි කරාම පස්සේ 1050යි ඒ කියන්නේ ඩොලර් මිලියන 1000න් තනිකරම තෙල් ගෙන්නුවොත් විතරක් අපිට මාස 3ක් තෙල් ගේන්න පුළුවන්. එතකොට මේ අර්බුදයට උත්තර හොයන්න හදන්නේ මේ විදිහට. හරිද? එතකොට මේක විසඳෙන්නේ නැහැ. මේ කරන්න හදන්නේ මාස දෙකක් දුවා ගන්න, මාස දෙකකට බෙහෙත් ගේන්න, මාස දෙකකට තෙල් ගේන්න, අර්බුදයට උත්තරයක් හදා ගන්න අතර මේක විසඳන්න බෑ. ඒකට හේතුව දැන් අපි මේ වසරේ සිට 2026 දක්වා අකණ්ඩව. එතන ඉවර වෙන්නෙත් නෑ මේක. 2026 දක්වා අකණ්ඩව ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රමාණය එක්ක සමහර අවුරුදු වල ඩොලර් බිලියන 7ක් අපි අනිවාර්යෙන් ගෙවිය යුතුයි. මෙතන හරිම සරල සමීකරණයක් තියෙන ගණිත සමීකරණයක්. අපිට ඩොලර් බිලියන 12ක් ඕනේ සාමාන්‍යයෙන් අපේ ඩොලර් බිලියන 12ක් අපිට හම්බ වෙනවා සාමාන්‍යයෙන් අපේ අපනයන ආදායම. ඩොලර් බිලියන 18ක් ඕනේ අපිට ආනයන සඳහා. එතන 6ක හිඟයක් තියෙනවා. සාමාන්‍යයෙන් 6ක 7ක හිඟයක් තියෙනවා. අපිට ඩොලර් බිලියන 7ක් එනවා විදේශගත ලාංකික ශ්‍රමිකයන්ගේ. ඒතර මේ අපේ ඩොලර් ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අපි විසඳගෙන ගියේ මේ විදිහට. ඔය අතරතුර සාමාන්‍ය අපි ණය හොඳට ගෙවගෙන ගිය කාලවල ඩොලර් බිලියන 1ක් 2ක් අතර ණය තමයි වසරකට මේ අපේ රටේ ආර්ථිකයට ගෙවන්න පුළුවන්කම ලැබුණේ. ඩොලර් බිලියන 1ක් 2ක් අතර ගාන. ඩොලර් මිලියන කිව්වොත් මිලියන 1000ක් 2000ක් අතර ගාන. දැන් ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 7000. ඩොලර් මිලියන 7000. ඩොලර් බිලියන ගත්තොත් 7ක්. ඒතකොට මේක ගෙවන්න මේ ආර්ථිකයේ හැකියාවක් නැහැ. නිසා අපි ණය අරගෙන තියෙනවා අති විශාල ණය ප්‍රමාණයක් මේ අවුරුදු 40 ගානක විවෘත ආර්ථිකයේ ප්‍රතිපත්තිය ඇතුලේ. ඉතින් මේ ණය ගණිත අපිට කිව්ව කතාවක් තියෙනවා මේ 77 ඉඳලා. 77 ඉඳලා කිව්ව කතාවක් තියෙනවා මේ ණය අරගත්තාම ආයෝජක වෙනවා. ආයෝජන වලින් තමයි මේ රට දියුණු වෙන්නේ කියලා. අපි ගණන් හදලා කියනවා. මොකද මේවා මතක් කරන්න ඕනේ. මේවා තමයි රටේ ජනතාවට හැමදාම බලාපොරොත්තු හදන්න කියපු කතා. අපි 77 ඉඳලා ගෙවිච්ච වසර ගණනාව බැලුවාම එකම අවුරුද්දකවත් ඩොලර් බිලියන 1.5 ඉක්මවලා ගිහිල්ලා අපිට හම්බෙලා නැහැ. අවුරුදු 3යි තියෙන්නේ ඩොලර් බිලියනේ ඉක්මවා ගිහිල්ලා ආයෝජන ආපු. ඒ නිසා මේ ආයෝජන ගේනවා කියපු කතාව සම්පූර්ණ පුස්සක්. අද අවුරුදු මේක කියන්නේ සම්පූර්ණ පුස්සක්. ඊළඟට මේගොල්ලෝ කිව්වා යුද්ධය වුණාම පස්සේ මේ රට හදන්න පුළුවන් කියලා. යුද්ධ වියදම ගැන කිව්වා. අද අපිට පේනවා යුද්ධය අවසන්ලා තිනවා. අවුරුදු ගාණක් ගෙවිලා තිනවා. හැබැයි හැදිච්ච රටක් නෑ. කට්ටියගේ බඩවල් හැදිලා තියෙනවා. මේවෙන් කාපු අය හැදිලා තියෙනවා. මේවෙන් කාපු දේශපාලන තන්ත්‍රයයි මේ தત્ත්වය පාවිච්චි කරලා තමන්ගේ ධනෙ වඩාගත්ත ධන කුවේර පැලන්තියයි හරි ලස්සන්ට ඒගොල්ලෝ පොහොසත් වෙලා තියෙනවා. ඊතුරු සමස්ත ජනතාවට අර්බුදයල් දෙනවා. දැන් අපි මේ සමාප්ති යුගයක ඉන්නේ. මේ ඇවිල්ලා මේ අපේ එන්ඩ් එක සමාප්ති යුගයේ ආරම්භයනේ. එක්තරා විදිහක. මේක තාම ඉවර නෑ.
මේ ආරම්භයේ ඉදිරි වසර 5 වෙන්න පුළුවන් 10 වෙන්න පුළුවන්. නැත්නම් ඉදිරි වසර කීපෙ වෙන්න පුළුවන්. අපිට මේ අර්බුදයත් එක්ක පොරබදන් වෙනවා. ඔබ දන්නවා මේ පහුගිය කාලේ ලෙබනනේ මේ ප්‍රශ්නේ ආවා. අන්තිමට ලෙබනනේ මුදල් ඒකකය ඩොලරයට සාපේක්ෂව 10 ගුණයක විතර අප්‍රමාණී වුණා. ඒක පොඩි කෙටි කාලයක් ඇතුළත. ඒ නිසා මේ අද රුපියල් 300ට තියෙන ඩොලරය තව සතිය 4-5ක් යනකොට තව මාසයක් දෙකක් යනකොට රුපියල් 400 වෙන්න පුළුවන්. ඒක එතනින් එහාට යන්න පුළුවන්. ඒ නිසා මේ අර්බුදේ තියෙන්නේ එහෙම. ඒ නිසා අපි ආණ්ඩුවටත් කියනවා, ඉතුරු අයටත් කියනවා මේ අර්බුදේ ගැන මේ බුරු දවසේ විසඳුම් කියන්න එපා. අර නැවෙනවා, මේ නැවෙනවා, ඒ නැව බෑහම හරිනවා, මේ නැව බෑහම හරිනවා කියලා. මේක එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපි ඉන්නේ අවසානාත්මක පරිච්ඡේදයක 77 ඉඳලා රඟපු නාඩගමක කෙලවර තමයි මේ ඉන්නේ. ඒ නිසා අපිට අවශ්‍යයි දැන් මේකට කියනවා මේ දැන් අපිට පේනවා රනිල් වික්‍රමසිංහ ආපහු ආර්ථික උස්තාද් කරගෙන එයාට තියෙනවා මේකට විසඳුම් කියලා කියනවා සමහර කෙනෙක් රනිල් වික්‍රමසිංහ තමයි දැන් මේ ඔක්කොම ලං කරලා මේ ගේම් එක දැන් ඊළඟට ගහන්න හදන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ ගහන ගේමක් තියෙනවා. හැබැයි අපි ප්‍රශ්න කරනවා දැන් ওই රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා හිටපු ආණ්ඩුව. ඒ රනිල් වික්‍රමසිංහ ආවේ බටහිර දේශපාලන මැදිහත් වීම එක තමයි ආවේ. 2015 මැතිවරණයේ මැදිහත් වීම පැහැදිලිව තිබුණා. එතකොට ඒගොල්ලෝ එන්න කලින් කිව්වා ජර්මනි කම්පැනි 58ක් තියෙනවා. ඒගොල්ලෝ ඒ කම්පැනි 58න් පුළුවන් ආයෝජන ගේන්න කියලා. එහෙම සහතික දුන්නා. එයා එන්න කලින් කිව්වා පෝට් සිටිය නවත්තනවා කියලා. අන්තිමට මොකද සිද්ධ වුනේ? ඔය වික්‍රමසිංහට එදා අගමැතිකම තියාගෙන බැරි වුණා මේ කිසිම ඔය කියන සහයෝගයක් ගන්න. අන්තිමට සිද්ධ වුනේ මොකද්ද? පෝට් සිටිය නවත්තනවා කියලා ආපු මිනිහට සිද්ධ වුණා හම්බන්තොට වරාය චීනට විකුණන්න. අන්තිමට චීනෙන් තමයි එයා සල්ලි ඉල්ලගත්තේ. මොකද චීන විරෝධය තමයි යාගේ දේශපාලන එදා තිබුණේ. බලයට එන්න කලින් කිව්වේ චීනේ වැඩ ඔක්කොම මෙහෙ නතර කරනවා කියලා. ඒතර එයා හිතුවා ඒකට සහාය හම්බෙයි කියලා ඇමරිකාවේ, ඒකට සහාය හම්බෙයි කියලා ඉන්දියාවේ, ඒකට සහාය හම්බෙයි කියලා යුරෝපෙන්. හැබැයි හම්බෙච්ච සහායක් නැහැ. ඉතින් ඒ රනිල් වික්‍රමසිංහ එදා අගමැතිකම තියාගෙන කරපු ඇට්ටිකේ. එතකොට මේ දැන් මේ සර්වපාක්ෂික සමුළු කැඳවනවා, අරව කරනවා, මේව කරනවා, සර්වපාක්ෂික ආණ්ඩුව හදනවා කියලා කිව්වට අපිට තේරෙනවා ඒවෙන් එයාට කරන්න පුළුවන් මොකද්ද? ඒ නිසා මේ එයාට කරන්න පුළුවන් දෙයක් මෙතන නැහැ. දැන් මෙතන අපි ජනතාවට යෝජනා කරනවා. ජනතාවට මෙතන තීරණයක් ගන්න පැහැදිලිව කරන්න තියක් තියෙනවා. මේ පාරට බහින එකෙන් විතරක් අපිට මේ ප්‍රශ්න විසඳන්න බෑ. පාරට බැහිම අපි ඊටාම අපි ඒකට සැලියුට් කරනවා, ආචාර කරනවා මේ මහ ජනතාවගේ විරෝධය දැක්වීමට. ඒ කියන්නේ ආණ්ඩුවට බැන තෙල් පෝලිං වල ඉන්නවා වෙනුවට ආණ්ඩුවට දෙස්තිදී ඉන්නවා වෙනුවට තමන්ගේ විරෝධය අරගෙන පුවරු අරගෙන දරුවොත් අරගෙන පාරට ආපු ජනතාවට අපි ආචාර කරනවා. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ. එතනින් එහාට යා යුතු තියෙනවා. එතනින් එහාට යන්නේ මොකද්ද? දැන් එතනින් එහාට යන්න දැන් සමහර යෝජනා කරලා තියෙනවා මේ වෙනකොට මේ ජාතික ආණ්ඩුවක් හදාගමු. ඒක තමයි එක ධාරාව. තව කට්ටියක් කියනවා අන්තර්වාර පාලනයක් හදාගමු. නැත්තම් මේ తాවකාලික අන්තර්වාර පාලන ආණ්ඩුවක් හදාගමු. මේ හැම යෝජනාව පිටිපස්සෙම එක දෙයක් තියෙනවා. අපි ඒක ජනතාවට කියන අඳුර ගන්න කියලා. මේ කවුරුවත් ලෑස්ති නෑ බලය ගන්න. ඒක තමයි මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. මේ කවුරුවත් ලෑස්ති නෑ බලය ගන්න. ඒකට හේතුව මේ හැමෝම දන්නවා මේ අර්බුදයට දැන් මූණ දී ගන්න බැරුව මේ ආණ්ඩුව මේ ආණ්ඩුවවත් වෙලා තියෙන තත්වයට ඒ බලය ගන්න හිතාගෙන ඉන්න ඔක්කොම පතර. ඒ නිසා තමයි මේ සමහර අය උද්ඝෝෂණ වලට එච්චර කැමති නැහැ. මහජන විරෝධතාව වලට එච්චර කැමති නැහැ. ඒවා එනකොට නිකන් ඒවට ටිකක් මේ ඍණාත්මක මේ ප්‍රතිචාර දක්වන්න පටන් ගන්න තියෙනවා. ඒ ඔක්කොම එන්නේ මේක ඒ ගත්තාම මේ කරන්න බෑ කියලා දන්න නිසා මේ ප්‍රශ්නය අපි ජනතාවට කියන වටහා ගන්න කියලා. එහෙමනම් අපිට තියෙන විසඳුම මොකද්ද? ඒක තමයි මෙතන අපි වැදගත්ම සාකච්ඡාව. මොකද මේකට හේතුව මේ ආර්ථික අර්බුදයට එක පැත්තකින් අපිට අරගලයක් අවශ්‍යයි. ඒ අරගලයට සටන් පාඩ අවශ්‍යයි. ඒ වගේම මේ ආර්ථික අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍යයි. දේශපාලන උත්තරයක් අවශ්‍යයි. ආර්ථික අර්බුදයට අපි යෝජනා කරනවා දැන් අපිට මේ ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් අපි අරගලයට සටන් වලට අපිට ඉල්ලීම අවශ්‍යයි. මොනවද ඉල්ලීම්? පළවෙනි එක මේ බඩු මිල වැඩි වීම කවදාවත් නතර වෙන්නේ නැහැ. මේ වැඩිවිල්ල ලංකාවේ කවදාවත් මේ වැඩිවිච්ච බඩු මිලක් අඩු වෙලා නැහැ. ඒ නිසා පැහැදිලිව මේ රටේ ජනතාව වැඩ කරන ජනතාව වැටුප් ඉල්ලිය යුතුයි. පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ, වතු ක්ෂේත්‍රයේ ජනතාවට වැටුප් ඉල්ලීමක් හැරෙන්න වෙන ඉල්ලීමක් මෙතන නැහැ කරන්නේ. ඒ වගේම වැඩ කරන ජනතාවත් ඉතුරු සමස්ත ජනතාව, ගොවි ජනතාව, දීවර ජනතාව, ස්වයං රැකියා කරන අය, ඒ වගේම සුළු ව්‍යාපාරිකයෝ මේ සියලු දෙනා ඒකාබද්ධලා Tamanට සහන ඉල්ලා සිටින ව්‍යාපාරයකට පෙරට ආයතු තියෙනවා. ස්වයං රැකියා කරන අය ශුද්‍ර මූල්‍ය ණය අරගෙන ඉන්නවා. ඔවුන් ශුද්‍ර මූල්‍ය ණය නිසා ඊටාම් පීඩනටපත් වෙලා දිනවා. ඒ ශුද්‍ර මූල්‍ය ණය අහෝසි කර ගැනීමේ අරගලයකට පෙරට ආයතු තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ගොවි ජනතාව පොහොර සම්බන්ධ ප්‍රශ්නෙත් එක්ක අතිවිශාල පීඩනයටපත් වෙලා තිනවා. ඒ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා ගොවි ජනතාව පෙරට ආයතු තියෙනවා. ඒ වගේම සුළු ව්‍යාපාරිකයින් තමන් ගත්ත ලෝන් ලීසින් වලින් අතිවිශාල පීඩනයටපත් වෙලා තිනවා. ඒ ලෝන් සහ ලීසින් වාරික වලට සහන ඉල්ලලා අඩුතරෙන් පොලි කපා හරින්න, සමහර ණය වලට කල් දෙන්න
මේ ආදී විදිහට සහන ඉල්ලලා ඉදිරියට ආයතු තිනවා. එහෙම නොවුනොත් එහෙම මේ ඩීසල් තෙල් සහ මේ ගෑස් අර්බුදයකට විතරක් මේ ප්‍රශ්නේ අපි සීමා කරගත්තොත් කිසිම ජයග්‍රහණයක් නැතුව මේ එන විරෝධතාවරලි පාවිච්චි කරලා තව කාගේ හරි ඔලුවට ඔටුන්න වැටෙන තැනකට මේ අර්බුදේ කළමනාකරණය වෙයි. එහෙම වුණොත් නැවත ආපහු මේ පාලකයත් එක්ක මේ ප්‍රශ්නේ බේරගන්න තැනට යන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවින් හිටනවා පළවෙනියට මේ අරගලය තව අඩියක් ඉස්සරහට ඔසවා තියමු කියලා අපි ඉල්ලා හිටනවා. දෙවෙනි කාරණේ මේ අරගලයට අවශ්‍යයි දේශපාලන විසඳුමක්. මේ මහජනතාවගේ ප්‍රශ්නෙට අවශ්‍යයි දේශපාලන විසඳුමක්. අපි යෝජනා කරනවා පැහැදිලිවම මෙතන ගොඩනැගීතුව තියෙනවා ජනතාවගේ සහභාගීත්වයෙන් යුතු පාලනයක් ගොඩනැගීම සඳහා වෙච්ච ක්‍රියාවලියක් අවශ්‍යයි. ඇයි අපි ජනතාවගේ සහභාගීත්වය මේකට අවශ්‍යයි කියලා කියන්නේ? දැන් මෙතන තියෙන දැන් සමහරව අපිට පේනවා ආණ්ඩුව නිකන් ගන්නවා කියලා කියන අය ඒගොල්ලොත් කියන්න පටන් ගන්න තියෙනවා අපි ආණ්ඩුව ගත්තට මීට වඩා අමාරු වෙන්න පුළුවන් කියලා. එහෙමත් උත්තරයක් තියෙයි. එහෙමත් දැන් කියන්න පටන් ගන්න තියෙනවා. ඒ හැම එකේම තියෙන සැකය තමයි කුකුස තමයි අපි ආණ්ඩුව ගත්තත් අපිටත් විරුද්ධව මිනිස්සු මේ විදිහට නැගිටියේ නේද කියලා. ඒ ප්‍රශ්නේ එන්නේ ඇයි? ඒකට හේතුව තමයි මේ පාලන තන්ත්‍ර එකක්වත් ජනතාවත් එක්ක සම්බන්ධ නැහැ. ජනතාවගෙන් ගැලවිච්ච පාලන තන්ත්‍ර මේවා ජනතාවත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ නිසා ජනතාව සම්බන්ධ වෙච්ච පාලන ක්‍රමයක් අවශ්‍යයි මේ අර්බුදෙන් නික්ම යාමට නම්. මේ අර්බුදයෙන් එළියට මොකද මේක අවුරුදු 5ක අවුරුදු 2ක 3ක වෙන්න පුළුවන් 5ක වෙන්න පුළුවන් 10ක වෙන්න පුළුවන් දිග්ගැස්සුණු අර්බුදයක්. මේක ලෝක ප්‍රතිරෝධයත් එක්ක සම්බන්ධ අර්බුදයක්. මේ අර්බුදයට මුහුණ දීම සඳහා ජනතාවගේ මැදිහත් වීම සහිත ආණ්ඩුවක් අවශ්‍යයි, පාලනයක් අවශ්‍යයි, ජනතාවගේ බලය සහිත සභාව අවශ්‍යයි ගොඩනගන්න. ඒක ඒ ජනතාවගේ බලය සහිත. ඒක දීවරය වෙන්න පුළුවන්, ගොවීන් වෙන්න පුළුවන්, වැඩ කරන රස්සාවක් කරන රාජ්‍යංශය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයෙන් පුළුවන්, වතු ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, ස්වයංක්‍රියා කරන අය මේ හැමෝගෙම සංවිධානය වෙච්ච ව්‍යාපාරවල කැමැත්ත විමසන, ඒ කැමැත්තත් එක්ක වැඩ කරන, ඒ කැමැත්තට බලයක් හැදෙන තත්වයක් හදන්න ඕනේ. අපි මේක පළවෙනියටම දැන් මේක අපි යෝජනා කරනවා. අපි ඉල්ලා හිටනවා මේ කරුණ වටහාගෙන මේකත් එක්ක පෙළගහෙන්න නැත්නම් මිනිස්සු පාරට බහැලා ආණ්ඩුවක් එලවයි. ඒ ආණ්ඩුව එලවුවාන් පස්සේ ඊළඟ ආණ්ඩුව එලවන්නත් එලෙසම නැවත මිනිස්සුන්ට පාරට වහින්න සිද්ධ වෙනවා. ඒ නිසා ආණ්ඩුව එලවීමෙන් එහාට ගිහිල්ලා මේ ආණ්ඩුව එලවන්න ඕනේ. මේ ආණ්ඩුව එලවීම සඳහා ගොඩනගන්න ඕනේ මහජන ව්‍යාපාරය. ඒ මහජන ව්‍යාපාරයේ පැහැදිලිවම ජනතාවගේ පාලනයක්, ජනතාවගේ ආණ්ඩුවක් නැත්නම් ජන සහභාගී ආණ්ඩුවක් කියන සංකල්පය උඩ අපි ඉස්සරහට ය යුතු තියෙනවා. නිසා මේ ජාතික ආණ්ඩු හරි සර්වපාක්ෂික ආණ්ඩු හරි නැත්නම් తాවකාලික ආණ්ඩු හරි නැත්නම් අන්තර්කාලීන ආණ්ඩු හරි නෙමෙයි මේකට උත්තරයක් වෙන්නේ. ජනතාවගේ සහභාගීත්වයේ සහිත පාලනයක්, ජනතාවගේ සහභාගීත්වයේ සහිත ආණ්ඩුවක් තමයි මෙතන විසඳුම් වෙන්නේ. ඒක ගොඩනගන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුවේ හදන්න වෙන්නේ නැහැ. ඒක හදන්න ඉස්සෙල්ලා එළියේ ඒ හැදීම තමයි මෙතන තියෙන දේශපාලන විසඳුම. හැබැයි මේ ඇස්සේ අපි අවධානය යොමු කරනවා දේශපාලන වශයෙන් තවත් බොහෝ දේවල් සිදු වෙමින් තියෙනවා. දැන් අපිට පේනවා ඉන්දියාව විශාල මැදිහත් වීමක් කරනවා. මේ මැදිහත් වීමම චීනය කරා ලංකාව යුද්ධයකට කොටු වෙලා ඉන්න වෙලාවේ. චීනය 2008 2009 යුද්ධයට ආධාර දුන්නා. ඊට පස්සේ තව ආධාර දුන්නා. ඒවා බොහොම උජාරුවෙන් ගිහිල්ලා රාජපක්ෂ පවුල ගත්තා. එහෙ ගුවන්තොටුපළ හැදුවා, පිට්ටනි හැදුවා, වරායවල් හැදුවා, නෙළුම් කුළුණු හැදුවා. දැන් අන්තිමට ඒ කොන්ක්‍රීට් කන්නද කියලා හිතන තරමට, ඒ තාර කන්නද කියලා හිතන තරමට අද මහජනතාවගේ වේදනාව උඩට ඇවිල්ලා තිනවා. අද හොස්පිටල් වල බෙහෙත් නැහැ. අර බෙහෙත් නැතුව අත්‍යවශ්‍ය ඖෂධ තියාගන්න ෆ්‍රිජ් වල ඒ ශීතකරණ වල තියාගන්න විදුලිය නැහැ. ඒ නිසා අද ජීවිත අවදානමක් මුළු රටේම නිර්මාණලා තියෙනවා. අද තත්ත්වය ඒක. ඒ නිසා ඒ ගත්ත ණය වලින් කොටසක් කොමිස් ගහගත්තා. කොටසක් මේ කොන්ක්‍රීට් මාලිගා හැදුවා. අද ඒ කොන්ක්‍රීට් මාලිගා ජනතාවට රිහි සාපයක් විදිහට මතුවලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ තත්ත්වයේ උඩ දැන් ඉන්දියාව මැදිහත් වෙනවා. එලෙසම ලංකාවේ දේශපාලන න්‍යාය පත්‍රයට වේගයෙන් අවතීර්ණ වෙමින් තියෙනවා. ඉන්දියාව ඩොලර් බිලියන දෙන්නම් කියනවා. එකහමාර දෙන්නම් කියනවා. මේවා දෙන්නේ ඒගොල්ලෝ නිකන් අපිට ආදරෙට නෙමෙයි. මේවා දෙන්නේ මේ අසරණ සරණ සඳහා නෙමෙයි මේවා දෙන්නේ. මේවා දෙන්නේ නිකන් ඉන්දියාවට සල්ලි තියලා බෙදන්නේ නෙමෙයි. මොකද මේ දෙන ඉන්දියාව අපි දැක්ක පහුගිය කාලේ කොරෝනා වෙලාවේ සමහර මිනිස්සු මලකඳන් කිලෝමීටර 60 70 කරගහගෙන යනවා ඇම්බියුලන්ස් එක ගන්න නිසා. මේ ඉන්දියාව. ඒ ඉන්දියාව තමයි අද ඉදිරිපත් වෙන්නේ ලංකාවට පරිප්පු දෙන්නේ. ඒ ඉන්දියාව තමයි අද ඉදිරිපත් වෙන්නේ ලංකාවට තෙල් ටික දෙන්නේ. ඒ ඉන්දියාව තමයි දැන් ගැලවුම් කරුව වෙලා තින්නේ. මේක පිටිපස්සේ පැහැදිලි ඉන්දියානු දේශපාලන ආර්ථික බල ව්‍යාපෘතියක් අපේ රටට අවතීර්ණ වෙමින් තියෙනවා. ඒක අපි අවධාරණය කරනවා. ඉන්දියාවත් එක්ක අස්සම් කරන්න දැන් ගිවිසුම් 6ක් අස්සම් කරලා තියෙනවා. සූදානම් වෙනවා අස්සම් කරන්න. ඒ ගිවිසුම් 6 අඩංගුයි ලංකාවේ ජීව දත්ත තොරතුරු, හැඳුනුම්පත. මේකත් එක්ක තියෙන තොරතුරු සම්බන්ධ ව්‍යාපෘතියකට ඉන්දියාව මුදල් ආධාර දෙනවා. අපි පැහැදිලිව දැන් මේ ජීවදත්ත තොරතුරු එකතු කරලා ඊහෙඳුරුම් පත හදද්දිම ඒ පනතර විරුද්ධව අපි එදා ඉඳලා සටන් කරා. සමහරු මේ පනතරත් පක්ෂ වුණා. දැන් අපි මේ පනතත් එක්ක ආපු
ලංකාවේ හැඳුරුම්පත් ක්‍රියාවලට මේ ඉන්දියාව කරන්න හදන මැදිහත් වීම මොන අරමුණින්ද කරන්නේ? අපි ඒක ප්‍රශ්න කරනවා. ඊළඟට ලංකාවේ මුහුදු ආරක්ෂක කටයුතු වලට මැදිහත් වීම සඳහා ඔවුන් මැදිහත් වෙන්න හදනවා. ඒතකොට ඒක එන්නේ මොන අරමුණින්ද එන්නේ? ඒ සඳහා තොරතුරු ඒ සඳහා තාක්ෂණික කියලා තමයි එන්නේ. හැබැයි ඒක එන්නේ මොන අරමුණින්ද ඒක සංවිධානය කරලා තියෙන්නේ. දීවර ප්‍රශ්න වෙනුවෙන් නැත්නම් එතනුත් එහා ගිය ආරක්ෂක උපාය මාර්ග වෙනුවෙන්ද සංවිධානය ඒගොල්ලෝ සූදානම් වෙලා තියෙන්නේ. මේ විදිහට ගිවිසුම් ගණනාවක් එක ප්‍රශ්න තියෙනවා. ඊළඟට චීනයේ හදන්න හදපු චීනයේ ගිහිල්ලා දූපත් බල්ලා පරීක්ෂා කරපු ඒ දූපත් වල දැන් ඉන්දියාව තීරණය හදනවා බලශක්ති ව්‍යාපෘතියක් කරා. ඒ බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධ කරන්න හදනවා රටේ බලශක්ති ක්‍රියාවලියට. ඒතර ඉන්දියාව එක පැත්තෙන් විදුලි බල ශක්තිය මැදිහත් වෙනවා. අනිත් පැත්තෙන් IOC කරා ලංකාවේ තියෙන සියලුම තෙල් පිරවුම් හල් ටික මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් මේක අස්සේ තියෙනවා. දැන් තෙල් පිරවුම් හල් බලන්න පවා යනවා ඉන්දියානු තානාපතිවරු. ඒතර ඒ ගිහිල්ලා මේ ක්‍රමෙ ඉන්නේ ලංකාවේ බලශක්තිය හැසිරවීමේ බලය ගන්න. දැන් අපිට පේනවා අද බලශක්තිය නැති වුනහම ඒක කොයිතරම් ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද? එතකොට මේ බලශක්තියේ සමස්ත ඒකාධිකාරිය, සමස්ත අධිකාරිය වෙන රටකට අත් වුනහම පස්සේ එතකොට ඒ රටට කොයිතරම් දේශපාලන ආධිපත්‍යයක් අත්පත් කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙනවා. ඒ නිසා මේ ඉන්දියානු මැදිහත් වීම විශේෂයෙන් TNA එක රනිල් වික්‍රමසිංහල සහ මේ ආණ්ඩුවේ සමහර පාර්ශ්ව ඔක්කොම සම්බන්ධ කරන් මේ ඉන්දියානු මැදිහත් වීම සම්බන්ධයෙන් අපි බරපතල අවධානයක ඉන්නවා. අපි ජනතාව ඉල්ලා හිටනවා මේ දෛනික අරගලයත් එක්ක මේ එමින් තියෙන දේශපාලන අනතුරු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. ඒ නිසා අපි නැවත අවධාරණය කරනවා මේ දෛනික ඉල්ලීම් සඳහා වෙන අරගලය, ඒ අරගලයේ මහජන ව්‍යාපාරයක් බවට පත් කරමු. ඒ මහජන ව්‍යාපාරය දිගු කාලීන දේශපාලන ආර්ථික ඉල්ලීම් දක්වා පෙළගස්සමු. ජනතාවගේ පාලනයක් බිහි කර ගැනීම, ජනතාවගේ පාලනයක් ගොඩනැගීම සඳහා වෙච්ච පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් ගොඩනගන ක්‍රියාවලියකට අපි මැදිහත් වෙමු. ඒ ගොඩනැගීම හැර මේ අර්බුදයේදී අපි හිතන්නේ උත්තරයක් ලැබෙනවා කියලා. ඒ නිසා මේ දේශපාලන ප්‍රණීතෙත් ලබා දෙමින් අපි මූලික අපේ අදහස් දෙකම අවසන් කරනවා. ප්‍රශ්න ගැටළු වලට අවස්ථාව ලබා දෙමු. ප්‍රශ්න මොනවද තියෙන්නේ?